සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දායකත්වය දරනු ලබන්නේ දෙසැම්බර් මාසේ 19 වෙනිදා ජන්මදිනයේ යෙදුණු පින්වත් ටී.කේ. දයා සිරිවර්ධන මහත්මියත්, දෙසැම්බර් මාසේ 28 වන දිනට ජන්මදිනයේ යෙදෙන පින්වත් ජී.එස්. සිරිවර්ධන මහත්මයාත් යන දෙපළ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර මහමෙවුනා භාවනාසපුට සම්බන්ධ ධර්මදාන සමාජික පින්වතුන්ලා වන ඒ පින්වත් දෙපළත්, දරුමුණුපුරන් වන ලලිත්, අරුණී, නයෝමී සහ රයන් සිරිවර්ධන යන අයත් මේ සෑම සියලු දෙනා ඒක රාශී වෙලා නිදුක් නිරෝග සුවය පිණිස, දීර්ඝායුෂ පිණිස, නිරතුරු කලන මිතුරු ඇසුර ලැබීම පිණිස, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස මේ පින හේතු වේවා කියන අදහසිනුයි අද මේ පින්වතුන්ලා ධර්ම දානමය පින්කම මේ විදිහට සිද්ධ කරන්නේ. පින්වතුනේ, මේ ලෝකයේ ශ්‍රේෂ්ඨයයි සලකන දේවල් තියෙනවා. වටිනවා කියලා සලකන දේවල් තියෙනවා. ලෝකයේ ශ්‍රේෂ්ඨයයි සලකන මිනිස්සු ගරු සත්කාර කරන, වටිනවා යයි සලකන ඒ වටිනාකම සලකාගෙන මිනිස්සු ගරු සත්කාර කරන දේවල් අතරේ ඉහළින්ම තියෙන එකක් තමයි සීලය, සිල්වත් බව. සිල්වත් බව කියන එක ලෝකේ මේ වෙනකොටත් තවමත් ශ්‍රේෂ්ඨ දෙයක් විදිහට පිළිගන්නවා. තාමත් සීලය කියන එක ලෝකේ ඉහළින් පිදුම් ලබනවා. දැන් බලන්න, මිනිස්සෙක් කොච්චර ධනවත්ව හිටියත් ඒ ධනය නිසා ප්‍රශංසාදී ලබනවා. නමුත් ඒ මිනිස්සයා දුස්සීලයෙක් කියලා දැනගන්න ලැබුණු මිනිස්සුන්ට ඒ මොහොතේ පටන් අර ධනය මුල් කරගෙන ඔහුට තිබුණු ගරුත්වය නැති වෙලා යනවා. සල්ලි තිබ්බට ওই මිනිහා හොරෙක්, සල්ලි තිබ්බට ওই මිනිස්සයා සල්ලාලෙක්, එහෙම කියලා ඒ මිනිස්සයා හංවඩු ගහනවා. සැතැම් රට රාජ්‍යවල හිටපු ප්‍රධාන පාලකයෝ පවා ඒ පාලන බලය හේතු කරගෙන නොයෙකුත් කීර්ති ප්‍රශංසා මේ දේවල් ලැබුවා. හැබැයි ඒවා ලැබමින් ඉද්දි තමන්ගේ දුස්සීලකම නිසාම නිග්‍රහයට, නින්දාවට, අපහාසයට පත්වෙච්ච අවස්ථා කොතෙකුත් අපිට මේ ඉතිහාසය දිහා විමසලා බලනකොට දැක ගන්නට ලැබෙනවා. ඒ නිසා පින්වතුනේ, සීලය කියලා කියන්නේ ලෝකයේ උතුම් දෙයක්, අග්‍ර දෙයක්. අදටත් මේ වෙනකොටත් සීලය කියන එක ලොව පිදුම් ලබන දෙයක්. මේ සීලය කියන එක ගැන නුවණින් විමසලා බලපු සීල විමර්ශක බ්‍රාහමණයෙකුගේ කතාවක් තමයි
අද අපි මේ අර්ථ රස පිරි ජාතක කතා දේශනාවෙන් ශ්‍රවණය කරන්නේ. අද ජාතක කතාවේ නමත් සීල විමංශ ජාතකය. සිල් විමසූ බ්‍රාහ්මණයාගේ කතාව. ඇතැම් තැනක මේ ජාතක පුවත සීල පරික්ඛ ජාතකයේ වශයෙන්මුත් සඳහන් වෙනවා සීලේ පරීක්ෂා කිරීම කියලා. මේ ජාතක කතාවට පසුබිම යෙදුනේ පින්වතුනි මෙන්න මෙහෙම. ඒ දවස්වල අපගේ භාග්‍යවත් මහා කාරුණික බුදුරජාණන් වහන්සේ සැවැන්නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කළේ. බුදුරජාණන් වහන්සේ එසේ වැඩ වාසය කරනකොට බුදුරජාණන් වහන්සේව නිරතුරු ඇසුරු කර කර ධම්සභා මණ්ඩපයට පැමිණිලා නිතර බණ අහමින් එක බ්‍රාහ්මණෙක් වාසය කළා. ওই බ්‍රාහ්මණතුමා නිරන්තරයෙන් සිල්පද ආරක්ෂා කරමින් ගත කළා. නිතර බණ අහන්නට ආස කළා. සීලවන්ත පැවැත්මක් තමන්ගේ ජීවිතය ඇති කර ගත්තා. එතුමාගේ සීලවන්ත පැවැත්ම නිසා රාජ්‍යයේ එතුමා ගැන ප්‍රශංසාවක් කල්යාණ රාවයක් පැතිරලා ගියා. මෙතුමා නම් හරි ගුණයහපත් කෙනෙක්, හරි හොඳ කෙනෙක්, හරි සීලවන්තයි. ඇතැම් වෙලාවට පිංගුතුනි මිනිස්සු තව කෙනෙක් ගුණ යහපත් විදිහට කාලය ගත කරනකොට අපි හිතමු ඔන්න තරුණ ළමයි. තරුණ වයසේදීම නිවිච්චි ආකාරයෙන් කාලය ගත කරනවා නම් එයාගෙන් අනිත් අයට කිසි කරදරයක් පීඩාවක් නැත්තම් සාමාන්‍ය මිනිස්සු එයා සිල් රකින්නවාද නැද්ද කියලා නොදැන වුණත් කියන්නේ නැද්ද? හරි සීලවන්ත දරුවෙක් කියලා. අන්න ඒ වගේ මිනිස්සු අතරේ මෙතුමාගේ යහපත් පැවැත්ම නිසා කල්යාණ රාවයක් පැතිරලා ගියා. කෝසලේ පාලනය කරපු පසී නදී කොසල් රජුරවන්ටත් මේ බ්‍රාහ්මණය ගැන ආරංචි වුණා. රජුරුව විමසලා බැලුවා. බලනකොට ඇත්ත තමයි. ගුණ කියන්න තරම් වටිනාකම එතුමාට තියෙනවා. එතකොට රජුරුව මේ බ්‍රාහ්මණයාව සමීප කරගත්තා. අනිත් බ්‍රාහ්මණයන්ට අනිත් අමාත්‍යවරුන්ට වඩා විශේෂ සැලකිලි දැන් මේ බ්‍රාහ්මණයාට. රජුරුව නිතර හිතවත්ව ළඟින් ඇසුරු කරනවා. විශේෂ සැලකිලි සම්මාන කරනවා. ගරු සත්කාර කරනවා. රජුරුව පවා සමහර ලාවට මෙතුමා ඉස්සරහට එනකොට මේ නැගිටලා ගෞරව දක්වනවා. මේවා දකිනකොට මේ බ්‍රාහ්මණයාට මේ බ්‍රාහ්මණතුමාටම හිතුවිල්ලක් උපන්න. ඇයි මට මේ රජුරුව විශේෂයෙන් සලකන්නේ? ඇයි මේ ඇතැන් අමාත්‍යවරු ආදියත් මට විශේෂයෙන් සලකන්නේ? ඊළඟට මම වෙළඳ සැලකට ගියත් පාරේ තොටේ ගියත් මිනිස්සු ඇයි මට මේ විශේෂයෙන් සලකන්නේ? මේ මට විශේෂයෙන් සලකන්නට හේතුව මගේ දැන උගත්කමද? එහෙම නැත්නම් මගේ උපන් කුලයේද? මගේ වෙන හැකියාවක්ද? එහෙම නැත්නම් මගේ සිල්වත් බවද? මම මේක විමසා බලන්න ඕන. පරීක්ෂා කරන්න ඕන. උගත්කමකට සලකනවද? සල්ලි වලට සලකනවද? කුලයකට සලකනවද? මොකද්ද මේ සැලකිල්ලට හේතුව? රජෙක් පවා සැලකිලි කරන්න හේතුව කුමක්ද? ඔහොම හිතුවා. හිතලා මේ බ්‍රාහ්මණයා දවසක් රජුරවන්ට අප උපස්ථාන පිණිස ගිහිල්ලා රජුරුව සතුටින් ඇසුරු කරලා යලි හැරි එනකොට මේ රජුට අයත් ධනය තියෙන තැනක් තිබුණා. එතන සේවකයෙකුත් යොමු කරලා තමයි හිටියේ. ඇතැම් වෙලාවට රජුරුව කියනවානේ රජු හමුවෙන්ට එන පිරිසට මේ කෙනාට කහවණු 100ක් දීපන්. කහවණු 1000ක් දීපන් කියලා. එතකොට අතනින් තමයි සල්ලි දෙන්නේ. මේ රාජ භාණ්ඩාගාරයට අයිති තැන. මේ බ්‍රාහ්මණයා රජවාසලෙන් පිට වෙලා යනකොට එතනින් එක කහවණුව කරගත්තා. මේ රන් කහවණුව ගන්නකොට එතන හිටපු සේවකයා හොඳට දැක්කා. සේවකයා නිශ්ශබ්දව හිටියා. මොකද අපේ රජුරුවන්ගේ හිතවතානේ. එතුමෝක නිකමට ගන්න නැත්තේ. කලබල වෙන්න දෙයක් නැහැ කියලා නිශ්ශබ්දව හිටියා. මෙතුම මේ කහවණු අරගෙන ගිහිල්ලා පරීක්ෂන් තැනක රජුරුවන්ගේ කහවණුව තියලා තිබ්බා. දෙවනි දවසෙත් රජුරුව මුණ ගැහෙන්න ඇවිල්ලා
ආපහු හැරී යනකොට තව කහවණුවක් ගත්තා. ඒ ගන්නකොට සේවකයා නිකන් ඇහැ වපරේට හරවලා රවලා බැලුවා. හැබැයි වචනයක් කිව්වේ නෑ. රජුරුවන්ගේ හිතවතානේ නිශ්ශබ්ද වුණා. ඒකත් මේ බ්‍රාහමණය අරගෙන ගිහිල්ලා නිවසේ පරිස්සම් තැනක මේ ආරක්ෂාකාරීව තියලා තිබ්බා. තුන්වෙනි දවසේ දැන් මේ සේවකයා බලාගෙනම ඉන්නවා. අද මේ බ්‍රාහමණයා මොකක් කරයිද? එදා වගේ වගක් නැතුව රන් කහවණුව ගන්න උත්සාහ කරනකොටම සේවකයා ඇල්ලුවා අතින්. අතින් අල්ලලා රජු ඇතුළු සියලු දෙනාට හෙන්න හඬ නගලා කිව්වා මේන්න මේකා පල් හොරෙක්. දැන් දවස් 2ක් මං ඉවසාගෙන හිටියා. දැන් අද මේ තුන්වෙනි දොහෙත් රජුරුවෝ එක්ක තියෙන හිතවත්කම මුල් කරගෙන රජුට අයත් ධනෙ හොරකම් කරනවා මේකා කියලා ඔන්න දොස් කියන්න කෑ ගසන්න පටන් ගත්තා. අවසානයේ සේවක පිරිස පැමිණිලා මේ බ්‍රාහමණයාව රජුරුවෝ ළඟටම ඇදගෙන අරන් ගියා. අරගෙන ගිහිල්ලා රජුරුවෝ ළඟ දැන් වැරදි කරපු අයට රජුරුවෝ ළඟ කෙලින් හිටගෙන ඉන්න බෑ. හිස ඔසවාගෙන ඉන්න බෑ. රජුරුවෝ ළඟ දන ගස්සවලා ඔළුව පාත් කරලා දැන් දඬුවමට භාජනය වෙලා රජුරුවන්ට හිතා ගන්න බෑ. රජුරුව බොහෝම කනගාටුවෙන් නමුත් වැරද්දක් කරපු කෙනෙක් නේ. මේ නිසා රජුරුව බොහෝම කනගාටුවෙන් කිව්වා අයියෝ බ්‍රාහ්මණ ඔහෙට මේ මොකද උනේ? ඔහේ වගේ කෙනෙක් ඇයි මාත් එක්ක මෙච්චර ළඟින් හිතවත් ඉඳලා මගේ වස්තුවම පැහැර ගන්න හිතුවේ? එතකොට මේ බ්‍රාහ්මණයා කිසිම දුකක් දුම්නසක් කනගාටුවක් නැතුව ප්‍රමුදිත වූ මුහුණෙන්ම මෙහෙම කියනවා මහරජුරුවනි ඇත්තෙන්ම මං තමුන්නාන්සේගේ වස්තුව පැහැරගත්තේ නෑ. ඊයේ පෙරේදයි අරගත්තු ඒ වගේම අද දවසේ ගත්තු ඒ රන් කහවණු තුනම මගේ ළඟ ඉතා ප්‍රවේශමට තියෙනවා. රන් කහවණු දෙකක් මං නිවසේ ප්‍රවේශමට තැබුවා. එකක් මගේ ළඟ තියෙනවා. මේ එකක්වත් මං හොරකම පිණිස ගත්තා නෙවෙයි. ඔබේ වස්තුවෙන් මං සැප විඳින්න කියලා හිතාගෙන හොරකම පිණිස අරගත්තා නෙවෙයි. මට මා හම්බ කරපු ධනය ඕන තරම් නිවසේ තියෙනවා. නමුත් මම මේක ගත්තේ එක්තරා පරීක්ෂාවකට. එතකොට රජුරු අහනවා බ්‍රාහ්මණ ඔහේ වගේ මිනිස්සෙක් මගේ ධනෙ පැහැර අරන් කුමක් පරීක්ෂා කරන්න හිතුවාද? මහරජුරුවනි ඔබතුමා මට ගොඩාක් සලකනවා. ඒ සලකන්නේ මගේ සිල්වත්කමකටද නැත්තම් මගේ දැනුගත්කමකටද කියලා හොයලා බලන්නයි මට උවමනා වුනේ. ඇයි මට මෙච්චර සැලකිලි කියලා. ඉතින් මං හිතුවා මෙහෙම රන්කාසී ගන්ට පටන් ගන්නකොට මම හොරෙක් කියලා මගේ සිල්වත් භාවය ගැන යම් දෝෂාරෝපණයක් පැමිණෙනවාමයි. ඒ දෝෂාරෝපණේ පැමිණෙනකොටත් රජුරු ඇතුළු පිරිස මට පෙර පරිදිම ගරු සත්කාර කරයි නම් සීලේ නෙවෙයි ලෝකේ ශ්‍රේෂ්ඨ. ලෝකේ ශ්‍රේෂ්ඨ දේ බවට පත් වෙන්නේ වෙන මොකක් හරි දෙයක්. නමුත් රජතුමනි දැන් මට හොඳටම පැහැදිලි සීලයමයි ලෝකේ වටින්නේ. මේ මහා ජනකාය මට හිස නවාගෙන ගරු සත්කාර කළා. මන් දිහා ප්‍රිය මුහුණින්ම බැලුවා. ඒ මං සිල් රකින්නකම්. මම යම් මොහොතක සීලයෙන් බැහැර වුණාද ඒ මොහොතේ ඉඳලා මිනිස්සයා මට එරෙහිව නැගී හිටියා. මගේ ಗುಣ කීපු කටවල් වලින්ම මට අපහාස කරන්න පටන් ගත්තා. මම හොරෙක්ගේ මංකොල්ලකාරයෙක් කියලා ඔබතුමා ළඟට ඇදගෙන ආවා. මම පැමිණෙනකොට පාරෙන් අයින් වෙන මිනිස්සු මාව අල්ලලා මට පහරක් ගහලා ඔබතුමා ළඟට ඇදගෙන ආවා. වෙනදාට මාව දකින්නකොට ඔබතුමා ගරු සත්කාර කරනවා. අද ඔබතුමාගේ ගෞරවෙන් නැතුව ගියා. එහෙමනම් මේ ලෝකේ වටිනාම දේ සීලයමයි. බලන්නේ පරීක්ෂාව. එතකොට රජුරුව සතුටු වුණා.
රජුරු බොහොම සතුටටපත් වෙලා කියනවා බ්‍රාහ්මණේ මම මේ වැරදින් ඔබව නිදහස් කරනවා කියලා. එතකොට රජුරුවන්ට කියනවා මේ බ්‍රාහ්මණයා නෑ රජතුමනි. ඉතින් මට සීලේ උතුම් බව තේරිච්ච අවස්ථාවේ මං ඔබතුමාගෙන් විශේෂ වරයක් ඉල්ලනවා. මම ආයෙත් ඔබතුමාට උපස්ථාන පිණිස පැමිණෙන්නේ නෑ. මට අවසරයක් දෙන්න. මේ ගිහිගේ වාසය අත්හැරලා පැවිදි වීම පිණිස. ඉතින් කොසල් රජුරුව අවසරය ලබා දුන්නා. මේ බ්‍රාහ්මණයා කොච්චර සීලය කෙරෙහි පහන් සිත් ඇති වුණාද කියලා කියන්නේ පින්වත්නි. කොසල් රජුරුවන්ගෙන් අවසරය අරගත්ත ගමන් ගෙදරටවත් නොගිහින් කෙලින්ම ජේතවනාරාමයට ගියා. භාග්‍යතුන් වහන්සේට වන්දනා කොට පැවිදි වෙන්න අවසර පැතුවා. එතකොට මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මේ බ්‍රාහ්මණයාට පැවිදි උපසම්පදාව ලබා දුන්නා. පැවිදි උපසම්පදාව ලැබූ මේ භික්ෂූන් වහන්සේ ඊටාම කෙටි කාලයක් ඇතුලේ සීල සමාධි ප්‍රඥා දියුණු කරලා උතුම් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ කාලේ සවැත් නුවර ධම්සභා මණ්ඩපයේ භික්ෂූන් කතා වෙන තරමට ওই කාරණේ පැතිරලා ගිහින් තියෙනවා. භික්ෂුන් වහන්සේලා එකට එකතු වුණාට පස්සේ ওই රහතන් වහන්සේ ගැන කතා බහ කරලා තිනවා. බලන්න ආයස්මතුනි පින් තියෙන ඈයන්ගේ ස්වභාවය. අර රජුරවන්ට සමීපව හිටපු බ්‍රාහ්මණයා. ඔහු නොයේ කිත් පැසසුම් ලැබුවා. කිත් පැසසුම් ලබනකොට ආයස්මතුනි මිනිස්සෙක් සාමාන්‍යයෙන් ඒකෙන් ඉදිවෙනවනේ මෙවුවා මට ලැබෙන්නේ. මේවා මේ මගේ හාස්කම්ය කියලා. ඒ බ්‍රාහ්මණයා මේක නුවණින් කල්පනා කළානේ. ඇයි මට මේ පිරිස සලකන්නේ? ඇයි මට ගරු කරන්නේ? මොකද්ද මේකට හේතුව? ඔහු ඒක විමසන්ට හරි අපූර්ව පරීක්ෂාවක් කළානේ. රන් කහවණු ටික අරගෙන. ඒ පරීක්ෂාවේ ප්‍රතිඵලයේ විදිහට සීලයටම ආසා ඇති වෙලා ආශ්මතුනි සම්බුද්ධ ශාසනය පැවිදි වෙලා කෙලෙස් නසන්ටත් භාග්‍යවන්ත වුණානේ කියලා. දැන් මේ භික්ෂුන් වහන්සේලා මේ ගැන කතාව. මෙසේ කතා වෙනකොට මහා කාරුණිකයන් වහන්සේ එහි වැඩම කළා. බුදුරජාණන් වහන්සේ වඩිනකොට භික්ෂුන් නිශ්ශබ්ද වුණා. භාග්‍යතුන් වහන්සේ ධර්මාසනයේ වැඩ ඉඳලා අහනවා මහණෙනි තථාගතයන් වහන්සේගේ වැඩම කිරීම නිසා ඔබේ කවර කතාවක්ද අඩාල වුනේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි මේ කතා බහ කරමින් හිටියේ අර සීලයේ විමසන්න ගියපු බ්‍රාහ්මණතුමා අවසානයේ පැවිද්දටපත් වෙලා තමන්ගේ ජීවිතේ නිවනින් සනසවා ගත්තු හැටි. ස්වාමීනි ඒකයි අපේ කතාව. බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි සීලේමද ලෝකේ ගරු සත්කාර ලබන්නේ කියලා හොයලා බැලුවේ ඔය මේ වර්තමානයේ බ්‍රාහ්මණයා විතරක් නෙමෙයි. ඉස්සර හිටපු පඬිතවරුත් ඔය විදිහටම සිල් විමසලා සිල් පරීක්ෂා කරලා තියෙනවා. ඊට පස්සේ සීලය පුරුදු කරන්න පහසු උතුම් පැවිදි ජීවිතයටපත් වෙලා තමන්ගේ පිහිට සලසාගෙන තියෙනවා. මහණෙනි ගොඩාක් ඉස්සර කාලේ බරණැස්පුරේ බ්‍රහ්මදත්ත නමින් මහා රජෙක් රාජ්‍ය විචාරමින් හිටියා. ඔය කාලේ මහා බෝධිසත්වයෝ බ්‍රාහ්මණ පවුලක ඉපදුනා. නිසි වයසේදී තක්සලාවට ගිහිල්ලා ශිල්ප ශාස්ත්‍ර හදාරලා ඇවිල්ලා බරණැස් රජුරුව ඉදිරියේ පෙනී හිටියා. රජුරුව මේ බ්‍රාහ්මණයත් එක්ක කතා බහ කරනකොට බොහොම ප්‍රසන්න වුණා. මොහුගේ දැනුගත්කමට පැහැදුනා. යම් යම් පරීක්ෂණ ටිකක් කළා රජුරුව මොහුගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමේ හැකියාව කොහොමද කියලා. යුක්ති සහගත විදිහට තීන්දුවක් තීරණයක් ලබා දෙන්න මොහු දක්ෂයි. ඉතින් එතකොට බරණැස් රජුරුව මොහුව පුරෝහිත බ්‍රාහ්මණයා තනතුරට පත් කළා. ඉතින් මේ පුරෝහිත බ්‍රාහ්මණයා නිතර සිල් රක්ෂා කරපු කෙනෙක්. මේ සිල් රක්ෂා කිරීම ගැන ටිකෙන් ටික දැනගන්නකොට රජුරුව මේ පුරෝහිත බ්‍රාහ්මණයාට විශේෂයෙන් සත්කාර කරන්න පටන් ගත්තා. විශේෂ සත්කාර. සාමාන්‍යයෙන් දැනුගත්කමට කරන සත්කාරයට වඩා සාමාන්‍යයෙන් කුලයට කරන සත්කාරයට වඩා වෙන දක්ෂතාවලට කරන සත්කාරයට වඩා විශේෂ සත්කාරයක් විශේෂ ගෞරවයක්
දැන් බ්‍රහ්මදත්ත රජුරුව දක්වනවා. ඇතැන් අමාත්‍යවරුත් ඔහුට විශේෂ සත්කාර දක්වනවා. පාරේ බැහැලා යනකොට මිනිස්සු පවා විශේෂ සත්කාර පාරින් ඉවත් වෙනවා, හිස නවනවා, නොඑක් සත්කාර දක්වනවා. මේ පුරෝහිත බ්‍රාහ්මණයා දවසක් කල්පනා කළානේ මෙහිම. ඇත්තටම රජුරුව මට මේ තරම් ආදරෙන් සලකන්නේ ඇයි? මම තක්සිලා ගොහින් ඉගෙන ගත්ත ශිල්ප ශාස්ත්‍ර දැනුම හින්දාමද? එසේත් නැත්තම් මගේ කුලේ හින්දාවත්ද? මගේ පෙනුම හින්දාවත්ද? මගේ දක්ෂකම් හින්දාවත්ද? මං හරි අගේට නඩු තීන්දුව විසඳන හින්දාවත්ද? එහෙම නැත්තම් මගේ සිල්වත් ජීවිතේ හින්දාවත්ද? පරීක්ෂා කරලා බලන්න ඕන මේක. පරීක්ෂා කරලා බැලීම පිණිස ඔහු කළේ මේ වර්තමානයේ හිටපු බ්‍රාහ්මණයා කරපු දෙයමයි. රන් කහවණු හොරකම් කළා. 3 දොහක්ම හොරකම් කළා. 3 වෙනි දවසේ හොරකම කරනකොටම භාණ්ඩාගාරයේ හිටපු සේවකයා මෙතුමාව අතින් ඇල්ලුවා. අල්ලලා "ඒයි හොරා, මේන්න මේකා මංකොල්ල කන හොරෙක් කියලා" මේ වර්තමාන සිදුවීමේ වගේම පින්වතුනි කෑකොස්සන් ගැහුවා. ඉතින් රාජ පුරුෂයෝ මෙතුමාව අල්ලගෙන මේ පුරෝහිත බ්‍රාහ්මණයාට අත් දෙක පිටිපස්සට කරලා ගැට ගහලා කසින් පාරක් තලලා රජුරුව ළඟට ඇදගෙන ගියා. රජතුමනි මේකා හොරෙක්, රජතුමනි මේකා හොරෙක් කියලා දැන් කියනවා. ඒ කියනකොටත් පුරෝහිත බ්‍රාහ්මණතුමාගේ මූණේ ඉරියව්වකවත් වෙනසක් නැහැ. හැබැයි රජුරුව ළඟට ඇදගෙන එනකොට රජුරුව සිංහාසනේ වාඩි වෙලාම කිව්වා, "අයියෝ පුරෝහිතය, ඔහි මහා සිල්වතෙක් කියලා හිතාගෙනයි මාත් මෙතෙක් දවස් ගත කළේ. බලාගෙන ගියාම ඔහි ළඟ මොකුත්ම නෑ නොවේ." රජුරුව මෙහෙම බොහොම නොසතුටින් කිව්වා. එතකොට මේ පුරෝහිත බ්‍රාහ්මණතුමා රජුරුවන්ට කියනවා, "නෑ රජතුමනි, මං හොරෙක් නොවේ. මං ඇත්තෙම මේ පරීක්ෂාව කළේ මේ ලෝකේ වඩාත්ම වටින්නේ සීලයද උගත්කමද කියලා දැනගන්නටයි. රජතුමනි මට සැකයක් තිබුණා. මේ සීලයද වටින්නේ එහෙම නැත්නම් උගත්කමද වටින්නේ? සීලයද වටින්නේ කුලයද වටින්නේ? සීලයද වටින්නේ වෙනයම් හෝ දෙයක්ද වටින්නේ කියලා මට දැනගන්න උවමනාවක් ඇති වුණා. මට සැක හටගත්තා. සීලං සෙය්‍යෝ සුතං සෙය්‍යෝ ඉති මේ සංසයෝ අහු." සීලයද උතුම් දැනුමද උතුම් කියලා මට සැකයක් උපන්නේය. සීලමේව සුතා සෙය්‍යෝ ඉති මේ නත්ති සංසයෝ. හැබැයි රජතුමනි, දැන් මේ හොරෙක් කියලා හංවඩු ගැහිලා ගුටි කනකොට මට සැකේ නැතුව ගියා. මට දැන් සැක නැහැ. දැන් මං හොඳටම දන්නවා සීලයමයි උතුම්. එහෙම කියලා තමයි මේ ගාථාව. ලොවේ තිබෙන උතුම්ම දෙය කුමක්ද කියලා විමසා බලන්ට මට සිතුනේ. ශිල්ප දැනුම, භාෂා දැනුම, දැන උගත්කම මේවද ලොවේ තියෙන උතුම්ම දේවල්. නැතිනම් ඉඳුරන් සංවර කරගත් සිල්වත් බව ලොව උතුම්ම දෙයදු. මට මෙහෙම සැක උපන්නා. දැන් නම් කිසි සැකයක් නැතිවම මට උතුම්ම දෙය සීලය බව ඔප්පු වුණා. හරි පුදුම සහගතයි. නුවණ තියෙන අය කල්පනා කරලා තියෙන හැටි, කටයුතු කරලා තියෙන හැටි. බලන්න පින්වතුනි, මේ කියපු වචනේ අදටත් සත්‍යයක් නේ. ශිල්පීය දැනුම හදාගත්ත පමණින් ඒක මහා ගරු සත්කාරයකට, සම්මානයකට හේතු වෙන්නේ. අදට ලෝකයේ යම් උතුම් ධර්මයක් තිබෙනා නිසා, විශේෂයෙන් මේ ලෝකේ සිල්වත් පැවැත්මට ගරු සත්කාරය අදටත් තිබෙන නිසා අදටත් මේවා දකින්න ලැබෙනවා. ඔය සීලයක් ගැන වැඩි උනන්දුවකින් තොර, සිල්පද රක්ෂා කිරීමක් නැති මේ බටහිර රටවල් වල පවා පින්වතුනි, සීලවන්තව දිවි ගෙවන කෙනාට විශේෂ සැලකිලි තියෙනවා.
අපි ගත්තොත් තව කෙනෙකුගේ දෙයක් බිම වැටිලා හම්බ වුණොත් ඒ හම්බ වෙච්ච දේ Taman සන්තකේ තියාගන්නේ නැතුව අයිතිකාරයා හොයලා දෙන මිනිස්සු ඉන්නවා. ඒ දෙන මිනිස්සු ප්‍රශංසාවට ලක් වෙනවා. ඊළඟට මේ ඇතැම් බටහිර රටවල් වල ගණිකා වෘත්තිය ඊළඟට ඕන මිනිස්සෙක් එක්ක එකට වාසය කිරීම මේ වගේ දේවල් නීත්‍යානුකූලව සම්මත වෙලා තියෙද්දිත් ඒ රටේ යම් යුවලක් දීර්ඝ කාලයක් ස්වාමි භාර්යාව විදිහට එකට වාසය කරනවා නම් ඒ අයට විශේෂ පැසසුම් තියෙනවා. ඒ අය සමාජයේ විශේෂයෙන් පිළිගන්නවා. ඒ දෙදෙනා සාමකාමීව මේ වෙන වෙන සම්බන්ධතා වලින් තොරව තමන්ගේ යුග ජීවිතය ගත කළා කියලා ප්‍රශංසා තියෙනවා. සීලය කියන එකම පිදුම් ලබනවා. ලෝකේ ශිල්ප දැනුමක් ඇද්ද? ඒ ශිල්ප දැනුමට වඩා ඉහළින් තමයි සීලය තියෙන්නේ. ලෝකේ යම් භාෂා දැනුමකින් වැඩෙනවා කියලා යමක් ඇද්ද? ඊට වඩා ගොඩක් ඉහළින් සීලය තියෙන්නේ. ලෝකේ වෙන යම් හෝ දැන උගත්කම් යම් තාක් ඇද්ද? ඒ හැම දෙයකටම වඩා ඉහළින් තමයි සීලය තියෙන්නේ. ඒ නිසා ජීවිතේ හදාගන්න ඕනෙම සිල්වත් විදියට. සිල් රක්ෂා කරන්න උත්සුක වෙන්න ඕන. සීලයට ආසා කරන්න ඕන. ඒ බ්‍රාහමණයා මෙහෙම කිව්වා. තමන් උපන් ජාතිය උත්තමය සිතීමත් රූපය හා හැඩරුව උත්තමය සිතීමත් ලාමක හිස් දෙයක්ම වෙයි. සිල්වත් බවමයි උත්තම වන්නේ. උපන් ජාතිය උතුම් කියලා ඇතැම් වෙලාවට හිතනවා අපි මේ ජාතියේ ඒ නිසා අපි උතුම් කියලා. ඒක වැරදි අදහසක්. රූපයෙන් හැඩරුවෙන් උත්තම භාවයට පත් වෙනවා කියලා හිතීමත් වැරදි අදහසක්. ඒ ඔක්කොම ටික නැතු යනවා සීලේ නැත්නම්. දැන් බලන්න ලස්සන රූප සෝභා තියෙන ස්ත්‍රී පුරුෂයෝ ඉන්නවා. සල්ලාලකමට හුරු වුණොත් එහෙම එයාට තියෙන ගෞරවය සම්පූර්ණයෙන් නැතු වෙනවා. එයාට තියෙන පිළිගැනීම නැතු වෙනවා. ඒක අදටත් එහෙමයි. වෙන කුල මල වලින් දැන් කුලය වශයෙන් බෙදී යාම කියන එක හරියට තියෙනවනේ තාමත්. උසස් කුලයක උපන්නා කිව්වත් පැවැත්මෙන් දුස්සීල නම් ඒ කෙනාට තියෙන පිළිගැනීම ඔක්කොම නැතු වෙනවා. කොටින්ම ඥාති සමූහයා පවා එයව බැහැර කරනවා. සිල් ගුණයක් නැති කෙනාගේ දැන උගත්කමින් කිසි වැඩක් නැතේ. වටින කාරණාවක්. යම් කෙනෙකුට සිල් ගුණයක් නැත්නම් එයාට කොච්චර දැන උගත්කම් තිබුණත් ඒකින් වැඩක් නැහැ. මරණින් මතු ඒ හැම දෙන දුගතියේම උපදින්නේ. සීලය කියන එකේ ශ්‍රේෂ්ඨත්වය ගැන උත්තම භාවය ගැන එසේද දත යුත්තේය. යම් දැන උගත්කමක් තිබේද ඒ දැන උගත්කම මේ ජීවිතය තුළ මිනිසෙකුට යම් අභිවෘද්ධියක් සලසා දේවි. හොඳ රසාවක් කරන්න සමාජයේ යම් හොඳ උසස් තැනක වැජබෙන්න ඒක උදව් කරයි. හොඳ වැටුපක් සහිත ජීවිතයක් ගත කරන්න ඔහුට ඒක උදව් වෙයි. හැබැයි මරණින් මතු සුගතියේ උපත ලබන්නට ඒක උගත් වෙන්නේ නැහැ. ඒක උදව් වෙන්නේ නැහැ. මරණින් මතු සුගති උපතකට අරගෙන යන්න බාහිර දැන උගත්කමකට පුළුවන් කමක් නැහැ. උපන් කුලයකට පුළුවන් කමක් නැහැ. තමන් හම්බ කරපු ධනයකට පුළුවන් කමක් නැහැ. තමන් ලැබූ වෙන පිළිගැනීම් ඇද්ද ඒ කිසිවකට බෑ. මිනිස්සෙක්ව සුගතිය උපද්දවන්න. එහෙම නැත්නම් දුගතියෙන් මුදවන්න. හැබැයි සීලෙට පුළුවන්. ඒ අයුරිනුත් සීලයම ශ්‍රේෂ්ඨ වන්නේය. සීලයම උතුම් වන්නේය. පින්වතුනි අද මේ උතුම් ජාතක පුවත නම් සිල් රකින්න කෙනෙකුට සීලයට ආසා කෙනෙකුට සුඛතා සැප කතාවක්. සීලය ආරක්ෂා කරන්න උත්සුක වෙන මේ වෙනකොට සිල් රකින්න මහන්සි ගන්න අයට අද මේ අහන බණපදේ සුඛතාවක් සැප කතාවක්. හැබැයි යමෙක් සීලයට උනන්දුවක් නැද්ද? සීලය කියන එක නිකන් පැත්තක දාලා තිබුණු කෙනෙක් ඉන්නවා නම් අයියෝ සිල් රැකලා වැඩක් නැහැ කියලා මෝඩ අදහසක හිටියා නම් කෙනෙක්
ඒ කෙනාට නම් මේක ඇහෙනකොටත් නිකන් කටු අයින්නවා වගේ තියෙයි දුක් කතාවක්. හැබැයි බුද්ධිමත් මිනිසෙක් විදිහට මේ අර්ථය හොඳට තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන උත්සාහවත් වෙන්න පින්වතුනි. සිල්වත් ජීවිතයක් උපදව ගන්න. සීලයට ලෝකයේ කියනවා හරි ලස්සන නමක්. සිල් රකින්න සෙල්වතුන් විසින්මයි ඒ උතුම් නාමය සීලය වෙනුවෙන් සකස් කළේ. මොකක්ද ඒ නාමය? දස දිසාවේ පැතිරෙන ශ්‍රේෂ්ඨ සුවඳ විලේපනය කියලා කියන්නේ සීලයටයි. සාමාන්‍ය සුවඳ විලේපනයක සුවඳ සුළඟත් එක්ක විතරමයි හමන්නේ. සුළඟ නැත්තම් සාමාන්‍ය සුවඳකට හමා යන්න බෑ. එනමුත් සිල්වතාගේ සීල සුගන්ධය හුළඟ ඇතත් හමන්නේය, හුළඟ නැතත් හමන්නේය, දස දිසාවේ හමන්නේය. ඒ සිල් සුගන්ධය කියන එක දෙවියෝද සතුටින් ආග්‍රහණය කරන්නේය. එනිසා මේ ලෝකයේ තියෙන යන්තාක් සුවඳ වර්ගයක්ද ඒ සුවඳ වර්ග හැමදේම පරදිනවා සිල් සුවඳට. ප්‍රාණඝාත නොකරන කෙනාගේ හැදෙන සීල සුගන්ධය. සොරකම් නොකරන කෙනාගේ සකස් වෙන සීල සුගන්ධය. බඹසර රක්ෂා කරන වැරදි කාමසේවනයේ නොකරන කෙනාගේ හැදෙන සීල සුගන්ධය. බොරුවෙන් වැළකුණු කෙනාගේ හැදෙන සීල සුගන්ධය. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණු කෙනාගේ හැදෙන සීල සුගන්ධය කියලා කියන්නේ ලෝකයේ තියෙන උතුම්ම සුවඳයි. ඒ සුවඳ තමන්ගේ ජීවිතේ තවරා ගන්න ආස කරන්න. කෙනෙක් ආසා කළ යුතු සුවඳ තවරා ගැනීම තමයි සිල් සුවඳ තවරා ගැනීම. ආස කරන්න. ආසාවෙන් සිල්වත් ජීවිතයක් උපදව ගන්න අපි මහන්සි ගන්න ඕන. සිල්වත් ජීවිතය උපදව ගත්ත කෙනාට සීලය හේතු කරගෙන සුගතියේ දොර ඇරෙන්නේය. දුගතියේ දොරටු වැහෙන්නේය. රජා වුණත් ඉන්නේ අධර්මයේ පිහිටා නම් වෙලෙන්දා ඉන්නෙත් අධර්මයේ පිහිටා නම් මරණින් මත්තේ ඔවුන් සැමත් දුගතියේම උපදින්නේ. රජෙක් වෙන්න පුළුවන් කියනවා. ඒ රජා වුණාට රජකම් කළත් සීලේ නැත්තම් මරණින් මත්තේ දුගතියේ. ඒ දුගතියට යනකොට දුගතිය උපතේදී ඔහු දුකින් දුකට පත් වෙනවා. මේ ජීවිතේ සැප විඳපු රජෙක් වෙන්න පුළුවන්. හැබැයි සිල් රක්ෂා කළේ නැත්තම් මරණින් මතු දුගතියේ. වෙලින්දෝ වුණත්, වෙලින්දෝ කියලා කිව්වේ මෙතන ව්‍යාපාරිකයෝ. ධනය හොයන්න ධන සම්පත් සහිත ව්‍යාපාරිකයෝ වෙන්න පුළුවන්. හැබැයි ඒ පුද්ගලයාත් සිල් රක්ෂා කරේ නැත්තම් මරණින් මත්තේ දුගතිය උරුම කරගන්නවා. රජෙක් වුණත්, බමුණෙක් වුණත්, වෙළඳ කුලයේ කෙනෙක් වුණත්, වහලෙක් වුණත්, සැඩොලෙක් වුණත්, වෙනත් නීච වූ කුලේ වුණත් මෙලොවදී හැසිරුණෝතින් ධර්මයේ දෙව්ලොවදී ඒ අය සම වෙනවා. ලස්සන කතාවක්. හොඳට මතක තියාගන්න එක. රජෙක් වෙන්න පුළුවන්. බමුණෙක් වෙන්න පුළුවන්. ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. වහල්කම් කර කර ඉන්න මේ සේවකයෙක් වෙන්න පුළුවන්. හීන දීන කුලයක උපන්න සැඩොලෙක් වෙන්නත් පුළුවන්. එහෙම නීච කුලයක වෙන්න පුළුවන්. ඒ අය මේ ජීවිතේ කැපවීමෙන් සිල්වත්ව ධර්මයේ හැසිරෙනවා නම් මතක තියාගන්න කියනවා දෙව්ලොවදී ඒ අය සම වෙනවා. ඇයි දෙව්ලොව යාම පිණිස හේතු වෙන පුණ්‍ය ධනය කියන එක සීලෙන් උපන්දලා දෙන්නේ. සීලෙන් ඒක උපදින්නේ. හොඳට සිල් රක්ෂා කරන කෙනාට. දැන් ඒ කාලේ සිදුවීමක් වුණානේ. සැවැත් නුවර හිටපු එක්තරා දුගී දුප්පත් මිනිසෙක් ඔය වීදියේ නිදාගන්න ලැබෙන මොනවා හරි ඉඳුල් ටිකක් කන වැරහැල්ලක් ඇඳගෙන ඉන්න මිනිසෙක් මැරුණා. ඒ මිනිසයා මිය පරලෝ ගිහිල්ලා උපන්නා දෙව්ලොව තව්තිසාවේ.
තව්තිසාවේ උපදිනකොට අනිත් දෙවිවරුන්ගේ දේවානුභාවයේ පරදවන තරම් මහා තේජසක් මේ දෙවියට තියෙනවා. අනිත් දෙවිවරු අතරේ මේ ගැන කතාවක් ඇති වුණා. හරි පුදුමයිනි නිදුක්වරුනි, මේ අලුතින් ආපු දේව පුත්‍රයා, ඔය දේව පුත්‍රයා මේ දෙව්ලොවට එන්න කලින් මනුස්ස ලෝකේ හිඟා කාපු කෙනෙක්, වැරහැලි ඇඳපු කෙනෙක්, දානයක් මානයක් පූජා කරගන්න කියා ඔහුට දෙයක් තිබ්බෙනේ. එහෙම හිටපු පුද්ගලයා අද බලන්න එපේ. එහෙම හිටපු කෙනා මෙච්චර මහා දේවානුභාවයකට පත් වෙලානේ. එතකොට ඔය වෙලාවේ එතෙන්ට පැමිණියා කියනවා සක්දිවිඳු. සක්දිවිඳු පැමිණලා දෙවිවරුන්ගේ කතාව අහලා කියනවා, දෙවිවරුනි, ඔය දෙවියා ගැන මොකුත් හිතන්න එපා. ඔය දෙවියාට මොකුත් කියන්නත් එපා. ඔය දෙවියා තමන්ගේම ධනයෙන් සැපවත් උනේ. ඔය දෙවියාට තිබුණා බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල්වන ප්‍රසාදේ, ධර්මයේ ගැන නොසෙල්වන ප්‍රසාදේ, සංගරුවන ගැන නොසෙල්වන ප්‍රසාදේ, ඒ තෙරුවන් ගැන අචල ප්‍රසාදය කියන සරණ සීලය මොහුට තිබුණා. සරණ සීලයෙන් සිල්වත් වී සිටියා. ඊළඟට මොහු ප්‍රාණඝාත කරපු නැති කෙනෙක්. තමන්ට මුකුත් නැතුව හිටියත් අනුන්ගේ දේවල් කඩා වඩා ගත්තේ නැති කෙනෙක්. සල්ලාලකමක් නොකරපු කෙනෙක්. බොරුවෙන් ජීවිතේ ගත නොකරපු කෙනෙක්. මත්පැන් මද්‍රව්‍ය පාවිච්චියක් නොකරපු කෙනෙක්. ඉතින් ඒ කෙනා තමයි ඔය දෙව්ලොව උපන්නේ. ඔහු ළඟ තිබුණා සරණ සීලය කියන ධනය. ඔහු ළඟ තිබුණා පන්සිල් රක්ෂා කිරීම කියන ධනය. ඒ ධනයන් තමයි ඔහුව සුගතියට අරගෙන ආවේ. ඒ නිසා ඔය දෙවියන්ට මුකුත් කියන්න එපා කිව්වා. ඉතින් සක්දිවිඳු කියලා කියන්නේ සීලයට බොහෝසේ ගරු සත්කාර කරන කෙනෙක් නේ. බුදුවරු නැති කාලෙත් තමන් විශේෂ සීලයක් සමාදන් වෙලා ඒ සීලය කියන පැවැත්ම තුල රක්ෂා වෙලා ඉඳලානේ සක්දිවිඳු වෙලා උපන්නේ. සක්දිවිඳු මග කියන තරුණයා කාලේ මග මානවක විදිහට ඉද්දි විශේෂ පිළිවෙත් 7ක ජීවිත කාලෙම සමාදන් වුණා. ජීවිත කාලේ පුරාවටම රක්ෂා කරනවා කියලා අදිෂ්ඨාන ඇති කරගත්තා. විශේෂ කාරණා 7ක්. ඒවා සක්දිවිඳු විසින් ඇති කරගත්ත අදිෂ්ඨාන නිසා ඒවාට සක්දෙව්වත් කියලාත් කිව්වා. මොනවද සක්දෙව්වත් කියන්නේ? මම ජීවිත කාලේ පුරාවටම මව්පියන්ට උපස්ථාන කරමි, දිවි හිමියෙන් ඒ කාරණේ අත් නොහරිමි කියලා සමාදන් වුණා. බලන්න පින්වතුනි, වෙන දැනුගත්කමක් ඇති කර ගැනීම, වෙන යම් ඉලක්ක ඇති කර ගැනීම කියන එකකුත් ලෝකේ තියෙනව නේද? වැඩිපුර තියෙන්නේ ඒක. මිනිස්සු එක එක ඉලක්ක වලට මම වෛද්‍යවරු වෙනවා කියලා යනවා. අපි සමහර ළමයින්ට දෙන්නෙත් ඒ වගේ ඉලක්ක. දෙමව්පියෝ ඒ වගේ ඉලක්ක දෙන්නේ පුතේ ડોක්ටර් කෙනෙක් වෙන්න, පුතේ ඉංජිනේරුවෙක් වෙන්න. අනාගතේ හොඳට මේ හරි හම්බ කරලා ජීවත් වෙනවා නම් හොඳයි කියලානේ. අපි ගොඩාක් වෙලාවට හිතන්නේ. ඉතින් අපිට පේන දේනේ. සාමාන්‍ය මනුස්සයට පේන දේ එච්චරනේ. ඒතකොට අපි ඒ ඉලක්ක වලට තමයි ගොඩාක් වෙලාවට අපේ දරුවන්ව පවා යොමු කරන්නෙත්. සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් යොමු වෙන්නේ ඒ ඉලක්ක වලට. නමුත් මේ මග කියන තරුණයා ජීවිතේ විශේෂ ඉලක්ක කරගත්තේ ඒව නෙමෙයි. මං ජීවිතේ තියෙන තාක් මට ජන්මේ දීපු අම්මා තාත්තා දෙන්නට අප උපස්ථාන කරනවා. ඒක මං දිවි හිමියෙන් ඉක්මව යන්නේ. ඔන්න සමාදන් වුණා. මං ජීවිතේ තියෙන තාක් මට වැඩි හිටි, මට වඩා වයසින් වැඩි හිටි, ගුණයෙන් වැඩි හිටි උතුමන්ට ගරු සත්කාර කරනවා. මං දිවි හිමියෙන් ඒක ඉක්මවා යන්නේ නැහැ කියලා විශේෂයෙන් සමාදන් වුණා. දැන් මේ කරුණු කාරණා අපි ධර්මයෙන් ඉගෙන ගන්නකොට අපිට වර්තමානයේ සිදුවීම් දකිද්දී හරි දුක හිතෙනවා, සංවේගයක් හට ගන්නවා. මෙහෙම ජීවිතයක් උපදව ගන්න තියෙද්දී මේ පොඩි පොඩි කාරණා මුල් කරගෙන ගුණවතුන්ට, වැඩිහිටියන්ට නිന്ദා අපහාස අගෞරව දක්වන හැටි අපිට ඇස් වලින් පේනවනේ. දකිද්දී පිංගුතුනේ සංවේගයක් උපදිනවා.
මේ මිනිස්සු ඇතමෙක් ජීවත් වෙන්නේ හරියට සදාකාලිකව මේකේ පළපදියම් වෙනවා වගේ හිතාගෙන. සදාකාලිකව මනුස්ස ලෝකේ ඉන්නවා නම් මේක හැමදාම මුල් බැසගෙන ආන් ඒ වගේ ඇතමෙක් මැරෙනවා කියලා අදහසක් මානෙක නෑ. මැරිලා යන්න වෙනවාය. ඒ යන්න යනකොට Taman තනියෙන් ආව වගේ තනියෙන් යන්න තියෙන්නේ. ඒ යනකොට මුද්දක අරුංගලයක දෙයක් අරන් යන්න බෑ. ඔක්කොම ටික දාලා යන්න තියෙන්නේ. මට කියලා මොකක්ද තියෙන රැකවරණය කියලා අදහසක් මානෙක නෑ. ඒ අදහස එන්නවත් බැරි වෙන විදිහට උඩඟු වෙලා. උඩඟුයි. අති පණ්ඩිතයි. මේ අති පණ්ඩිත කියලා කියන්නේ උඩඟුකමින් ඇති කරගත්ත ඉදිමිල්ලට. ඉතින් අවාසනාව. බලන්න අර මගමානවක ඒ තරුණයා හිතුවා මං ජීවිතේ තියෙන තාක් වැඩිහිටියන්ට අපෝපස්ථාන කරනවා ගෞරව සත්කාර දක්වනවා කියන ගුණය ඉක්මව යන්නේ. මම ඒක රකිනවා. ඊළඟට මං ජීවිතේ තියෙන තාක් මසුරු මල අත්හැරලා දන් දෙන කෙනෙක් වෙනවා. මට දීම පිණිස යම් අවස්ථාවක් එළඹෙනවාද මට හැකි අයුරින් දන් දෙනවා. ඒක සමාදන් වුණා. මං ජීවිතේ තියෙන තාක් බොරු නම් කියන්නේ මේ කටින් බොරුවක් පිට වෙන්න දෙන්නේ මං සත්‍ය රකින්නවා. සමාදන් වුණා. මං ජීවිතේ තියෙන තාක්කල් කේලම් නම් කියන්නේ කේලමින් තොර වෙලා සමගිය ඇති වෙන වචනම කතා කරනවා. පස්වෙනි කරුණෙත් සමාදන් වුණා. ඊළඟට හිතුවා කියනවා හරි ලස්සන එකක්. පුළුවන් නම් මේ වගේ දේවල් ජීවිතේට එකතු කරගන්න පින්වතුනි. මම ජීවිත කාලෙම අනිත් මිනිස්යන්ගේ හිත් පාරන්නේ නැතුව ඉන්නවා. මිහිරි වචන කතා කරනවා. බලන්න එහෙම හිතන එකත් කොච්චර සැපද කියලා. ජීවිත කාලේ පුරාවටම මං මිහිරි වචන කතා කරන කෙනෙක් වෙනවා. එහෙම සමාදන් වුණා. ඊළඟට මං ජීවිත කාලෙම මෙත් සිතින් ඉන්නවා කියලා සමාදන් වුණා. ඔය තමයි මග කියන තරුණයාගේ සීලය. ඒ කාලේ සම්බුදුවරු නෑ. ඔය පැවැත්ම තුල සමාදන් වෙච්ච කෙනා තමයි දෙදෙව් ලෝකාධිපති වෙලා උපන්නේ. තව්තිසාවේ දෙවියන්ටත් චාතු මහරජකේ දෙවියන්ටත් අධිපති. මේ මනුස්ස ලෝකේ පවා බොහෝ ආකාරයෙන් පාලනය වෙනවා සක්දිවිදු යටතේ. දෙදෙව් ලෝකාධිපති සක්දිව් රජුන් වී උපන්නා. ඒ සක්දිවිදු කොච්චර සීලයට ගරු කරාද කියලා කියන්නේ අතීතයේ හිටියා කියනවා තපස් කරපු සිල්වත් උත්තමයෝ. බඹසරක් රක්ෂා කරගෙන කෙලෙස් තවන්න මහන්සි ගත්ත සිල්වත් උත්තමයෝ හිටියා. ඒ සිල්වත් උතුමන් ඉතින් ඒ කාලේ බුදුවරු නැති නිසා නානා ව්‍රතවල සමාදන් වෙලා ඉඳලා තියෙන්නේ. ඒ ව්‍රත සමාදානය හින්දා ඒ සිල්වත් උතුමෝ පෙම් පහසුව ලැබුවේ නෑ, නාන්නේ නෑ. නාන්න නැති නිසා ශරීර හරි දුර්ගන්ධයි. ඒක අවස්ථාවක සක්දෙවිඳු මේ තාපසවරුන්ට උපස්ථානය පිණිස එනවා. උපස්ථානය පිණිස ඇවිල්ලා සක්දෙවිඳු මේ තාපසවරුන්ට ඉදිරියේ හිටගත්තා. හිට ගන්නකොටම පිටිපස්සෙන් හුළඟක් ආවා. ඒ හුළඟ එනකොට අර මේ බොහෝ කාලයක් පෙම් පහසු නොලබපු දහඩියෙන් පිරිච්චි ශරීර පිසදාගෙන ඒ හුළඟ ආවේ විශාල දුර්ගන්ධයක් එක්ක. ඒ ශරීරවල තිබුණු දුගඳ මේ අර හුළඟත් එක්ක සක්දිවිඳු පැත්තට ආවා. එතකොට අර තාපසින් වහන්සේලා කියනවා දේවේන්ද්‍රය ඉවත් වෙන්න. බොහෝ කාලයක් පෙම් පහසු නොලබා හිටපු අපේ මේ ශරීර වලින් එන දුර්ගන්ධය ඔබට අමාරුයි. අයින් වෙන්න කිව්වා. එතකොට සක්දිවිඳු කියනවා ස්වාමීනි ඔබ වහන්සේලාගේ ගත පිසදාගෙන හමන ඒ සීල සුගන්ධය මාගේ හිස මත පිහිටාවා.
ඔබ වහන්සේලා ආරක්ෂා කරන සීලයේ සුවඳයි මට දැනෙන්නේ කිව්වා. ඔබ වහන්සේලාගේ ගතේ දුර්ගන්ධය මට වැඩක් නැහැ. ඔබ වහන්සේලාගේ සිරුරු පිසදා හමන මේ සුළඟින් මට දැනෙන්නේ ඔබ වහන්සේලාගේ සිල් සුවඳයි. ඒ නිසා පින්වතුනි සීලය කියලා කියන්නේ එහෙම අති ශ්‍රේෂ්ඨ එකක්, ජීවිතයකට සම්බන්ධ කරගත යුතු එකක්. අර බ්‍රාහමණය එදා කිව්වා මෙහි තිබෙන වේදයත් තමන් උපන් ජාතියත් තම නෑදෑ පරපුරත් තමා මැරී යන විට පරලොව සුගති සුවට හේතු වෙන්නේ නෑ. මෙහි තියෙන දැනුම, තමුන්ගේ ජාතිය, තමුන්ගේ පරපුර මරණින් මත්තේ සුගති උපතක් හදන්නේ. යමෙක් ඊතා පිරිසිදු ලෙස සිල් ගුණදන් රැකගත් විට මේ ලොව පරලොව දෙකේම සුව සැප ඇති කර දෙනවාමයි. නමුත් යම් කිසි කෙනෙක් මොන යම් හෝ දැනුමකින් යුක්ත වුණත්, මොන ජාතිය වුණත්, එයාගේ පරම්පරාව මොකක් වුණත්, සල්ලි භාගය ආදී මොන විදිහට තිබුණත්, ඒක නා සිල් රක්ෂා කරනවා නම් ඒ සිල් රක්ෂා කිරීම මේ ලොව පරලොව දෙකේම සුව සැප ඇති කර දෙනවාමයි. සිල් රැකීම කියන එක මෙලොවත් සැප ඇති කර දෙන්නේ, පරලොවත් සැප ඇති කර දෙන්නේ. ඒ නිසා සිල් රකින්නටම ආසා කරන්න. බෝධිසත්වයෝ ඕන විදිහට ඒ පුරෝහිත බ්‍රාහ්මණයා සීලේ ගුණ කිව්වා. රජුරුව බොහෝසේ පැහැදුනා. පුරෝහිතයාව වද බන්ධනයෙන් නිදහස් කරනකොට පුරෝහිතතුමා කියනවා රජතුමනි මාව වද බන්ධනයෙන් නෙවෙයි, මාව මේ රාජ උපස්ථානයෙන්ම නිදහස් කරන්න. මං ආයේ ගිහි ජීවිතයක් ගත කරන්නේ. මං පැවිදි වෙනවා කියලා අවසර පැතුවා. එදාත් ඒ බෝධිසත්ව පුරෝහිතතුමා ඍෂි පැවිද්දෙන් පැවිදි වුණා. පැවිදි වෙලා ධ්‍යාන අභිඥා උපදවාගෙන මරණින් මත්තේ බඹලොවේ උපන්න බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි, එදා සීලයේ ඇති උතුම් බව ඔය විදිහට විමසූ සීලයේ වටිනාකම හඳුනාගත් බ්‍රාහ්මණයා බවට පත්ව සිටියේ මහ බෝධිසත්වයෝ වන මමයි කියලා බුදුරජාන් වහන්සේ මේ ජාතක පුවත අවසන් කළේ. සීල විමර්ශ ජාතකය නැවත නැවත සිහි කරන්න, සීලයමයි උතුම් කාරණේ කියලා හොඳට හිතට අරගන්න. සීල මේව කිර උත්තමං, සීලයමයි ලෝකේ උතුම්. ඒ නිසා තමන්ගේ ජීවිතේ සිල්වත්ව ගත කරන්න උත්සුක වෙන්න. ගෞතම සාසනය මුණ ගැහිච්ච ජීවිතේ අප හැම දෙනාට සිල්වත් ජීවිත උපදවා ගැනීමේ වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුනා වූ සියලු පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. සක්දෙවිඳුන්, සතරවරම් දෙවිවරුන්, සෙම්පති දෙවියන් ප්‍රධාන සියලු දෙවියෝ පින් අනුමෝදන්ව දිවිය සැපයනුත් දිව්‍ය ආශ්චර්යනුත් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර ආශිර්වාද, නිරන්තර රැකවරණ අප හැම දෙනාට දෙවියෝ නොඅඩුවම සලසත්වා. දෙවියෝද ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප රැස් කළා වූ සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. ගුරු දේවයන් වහන්සේට ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ ධර්මදාන සමාජික පින්වතුන්ලා වන දෙසැම්බර් මාසයේ 19 වන දිනට උපන්දිනයේ යෙදුණු පින්වත් ටී.කේ. දයා සිරිවර්ධන මහත්මියටත් දෙසැම්බර් මාසයේ 28 වෙනිදාට උපන්දිනයේ යෙදෙන පින්වත් ජී.එස්. සිරිවර්ධන මහත්මයාටත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයේ සැලසී නිදුක් නිරෝග සුව ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා. ගෞතම සාසනය තුල සුවසේම ධම්මග දිනු කරගෙන සිල් ගුණ දන් සපුරා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. පින්වත් ජී.එස්. සිරිවර්ධන මහත්මයාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු
දෝන සිසිලියානා වනිගසේකර මෑණියන්ට, දොන් සමරවීර සිරිවර්ධන පියාණන්ට, එස්.එස්. සිරිවර්ධන සහෝදරයාට සහ ප්‍රේමා සිරිවර්ධන සහෝදරියට සියලු පින් අනුමෝදන් වෙත්වා. ටීකේ දයා සිරිවර්ධන මහත්මියගේ නමින් මියගිය ජොසිනෝනා සේනාරත්න මෑණියන්ට, ටීකේ ගුණදාස පියාණන්ට සහ ආරී සෝමා අනුලා යන සහෝදරියන්ට සියලු පින් අනුමෝදන් වෙත්වා. දෙපාර්ශවයේම මිය පරලෝ යන්ට යෙදුණු අත්තම්මාලාටත් මුත්තලාටත් නැන්දලාටත් මාමලාටත් බාපලාටත් ඇතුළු පවුලේ මිය පරලෝ යන්ට යෙදුණු සියලු ඥාති සමූහයාට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයටම පත්වෙත්වා. ඉක්මන් භවයකදීම අපගේ ඥාතීන් සසර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පුණ්‍යානුමෝදනා සිදු කරන්න. ධර්ම දානය සිදු කරන පින්වතුන් බලාපොරොත්තු වෙන ආකාරයෙන් ධර්ම දානමේ පිනේ අනුහසින් රත්නත්‍රය ආශිර්වාදයෙන් සියලු දෙව් රැකවරණයෙන් කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුරව සිටින ලක්වාසී ලෝකවාසී හැම දෙනාට ඉක්මන් නිදුක් නිරෝග සුවයම ලැබේවා කියලා අපි සෙත් පතමු. අද ධර්ම දානය සිදු කළේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර මහමෙවුනා භාවනාසපුවට සම්බන්ධ ධර්ම දාන සමාජික පින්වත් ජී.එස්. සිරිවර්ධන මහත්මයා සහ ටීකේ දයා සිරිවර්ධන මහත්මිය යන පින්වත් දෙපළත්, දරුමුණු පුරන් වන ලලිත්, අරුණි, නයෝමි සහ රයන් සිරිවර්ධන යන ඒ පින්වත් හැම දෙනා, ඒ සියලු දෙනාටත් පවුලේ සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් එක ලෙසම අනුමෝදන්ව නිදුක් නිරෝග සුව සැලසේවා. නිරතුරු කලන මිතුරු ඇසුරම ලැබේවා. දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවා. ජීවිතේ කරන කියන රැකී ආරක්ෂා, දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු කරදර බාධාවලින් තොරව සුවසේ සාර්ථක කරගන්න ලැබේවා. ජීවිතයට තිබෙන පෙනෙන නොපෙනෙන සියලු බාධා දුරු වේවා. ධර්ම දානය සිදු කළා වූ සුපින්වත් සියලු දෙනාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා සියලු දෙනාටත්, ශ්‍රද්ධා රූප වාහිනියේ සහ ලක්විරු ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලවල පින්වත් හැම දෙනාටත්, ඒ වගේම සුපින්වත් ඔබටත් කලන මිතුරු ඇසුරේ සුවසේ පින් පුරාගෙන සුවසේ සීලාදී ගුණ ධර්ම ආරක්ෂා කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.